දේශනාව සිදු කිරීම සඳහා බෞද්ධ රූපවාහිනී මැදිරියට වැඩම කළ පූජ්‍යපාද මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි ප්‍රථමයෙන් සාදුනාදදී নমස්කාර පූරක පිළිගනිමු. සාදු සාදු සාදු. මෙම ධර්ම දේශනාව සඳහා සදැහැති දායකත්වය ලබා දෙනවා එල්පිටිය ගොළුවා මුල්ල පදිංචි OKD ගාමිණී නිශ්ශංක මහතා සහ මාලනී කහව විතාරණ මහත්මියත් තනුජා ශර්මාල් දිල්හානි ජයන්ත තිලිනි උදය උපුල් සහ සෞම්‍යා යන දූ දරුවන් පිරිසත් සමන්තහා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දලස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනය දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු.
ධර්ම ශ්‍රවණා බිලාසී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වත්නි, අද මේ පින්වත් හැමදෙනාම මේ මොහොතේදී බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්ම කාරණාවක් ශ්‍රවණය කරන්නයි මේ පින්වත් පිරිස බලාපොරොත්තු වන්නේ. අද සද්ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්ත බොහොම වටින ගාථා රත්නයක්. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමින් පහාය මානුසං දේහං දේවකායං පරිපූර්යසන්ති. මේ ගාථා රත්නය දේශනා කරන්නේ මහා සමය සූත්‍ර දේශනාවේ. අපේ භාග්‍යවතුන් වහන්සේ කිඹුල්වත් නුවරට වැඩම කරලා වැඩ ඉන්න එක්තරා කාලයක කෝලිය කියන ගමේ කපිලවස්තුව කියන ගමේ කියන මේ ගම් දෙක අතරේ යුද්ධයක් ඇති වුණා. ඒ ගම් දෙක මැදින් ගලාගෙන යන රෝහිණී නදියේ ජලය බෙදා ගන්න බැරුව ආරම්භ වෙන්න ගියපු යුද්ධය සංසිඳුවලා හැම දිනාටම කරුණු කාරණාවල් දක්වලා භාග්‍යවතුන් වහන්සේ ඒ හැම දිනාත්ම සමතේටපත් කළා. ඒ වෙලාවේදී කෝලිය කියන ගමින් කපිලවස්තු කියන ගමින් කියන ගම් දෙකෙන් තමන්ට අයිති දරුවෝ 250 භාග්‍යවතුන් වහන්සේට පූජා කළා. භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය පැවිදි වෙච්ච මේ රාජකුමාරවරු 500 දෙනා භාග්‍යවතුන් වහන්සේ වඩම්වාගෙන මහ වනයේට ආවා. ඒ රහත් ඵලය ලබාගෙන. ඒ වෙලාවේ අපේ භාග්‍යවතුන් වහන්සේ මහා වනයේදී මහා සමය සූත්‍රය දේශනා කළා. ඒ මහා සමය සූත්‍රය දේශනා කරන වෙලාවේ භාග්‍යවතුන් වහන්සේගේ මේ දේශනාව අහන්න දස දහසක් සක්වලවල් වල හිටපු දෙවිවරු බ්‍රහ්මියෝ මේ මහ වනයේට ආවා. ඒ අතරේ හිටපු බ්‍රහ්ම ලෝකේ බ්‍රහ්මියෝ 4 දෙනෙක්. සියලු පිරිස බුදුරජාණන් වහන්සේ දකින්න මහ වනයේට ගියා කියලා දැනගන්න ලැබුණ ප්‍රමාද වෙලා. අන්න ඒ වෙලාවේ මේ බ්‍රහ්මියෝ 4 දෙනා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න මහ වනයේට පැමිණියා. 4 දෙනාම විශේෂ ප්‍රාතිහාරයක් පාමින් තමයි ඉන්න පිරිස මැදට පැමිණියේ. පැමිණිලා මේ 4 දෙනාට හිතුණා
බුදුරජාණන් වහන්සේට ගාථා 4ක් කියලා වන්දනා කරන්න. එහෙම කියපු ගාථා 4 එක බ්‍රහ්මී කියපු ගාථාවක් තමයි මං අද දේශනාවට මාතෘකා කරගත්තේ. යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමීන් පහාය මානුසං දේහං දේවකායන් පරිපූර්යසන්ති. සරල අදහස ගත්තොත් යමෙක් බුදුන් සරණ යනවනං යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භූමී ඒ කෙනා අපායකට යන්නේ නැහැ. පහාය මානුසං දේහං කවදා හරි දවසක මේ මනුෂ්‍යකය අත්හැරපු දවසක දේවකායන් පරිපූර්යසන්ති දිව්‍ය කයක් පුරවනවා. ඒ කියන්නේ දෙවියෙක් වෙලා උපදිනවා. පිටුතර අපි ගොඩාක් වෙලාවට අහලා තිබෙන පොදු කරුණක් තමයි සතර අපායෙන් මිදෙන අවම සුදුසුකමක් ලැබපු පුද්ගලයා තමයි සෝවාන් වහන්සේ. අපි සාමාන්‍යයෙන් අහලා තියෙන්නේ එහෙමයි. සෝවාන් වහන්සේ තමයි සතර අපායෙන් මිදුණු කෙනා. හැබැයි සෝවාන් වහන්සේ ඒකාන්තිම සතර අපායෙන් මිදිලා. නමුත් සෝවාන් වෙන්නේ බැරි වුණොත් සෝවාන් ඵලයේ ලබා ගන්න බැරි වුණොත් අපට ඔය සතර අපායෙන් මිදෙන්න භාග්‍යවතුන් වහන්සේ මහා කරුණාවෙන් තවත් එක අවස්ථාවක් අපට දීලා තියෙනවා. ඒ තමයි බුදුන් සරණ ගියොත්. කවුරු හරි කෙනෙක් හරියට බුදුන් සරණ ගියොත් ආන්න ඒකිනත් ඊළඟ ආත්ම භවයේ සතර අපායෙන් මිදෙනවා. හැබැයි ඒ භවයේදී ආයිමත් බුදුන් සරණ නැති වුණොත් ආයිමත් ඊළඟ ආත්ම භවයේදී සතර අපායෙන් මිදෙනවා කියලා කියන්න බෑ. නමුත් මේ බුදුන් සරණ තියෙනවා නම් කෙනෙකුට ආන්න ඒ කෙනාට පින්වතුනි සතර අපායෙන් මිදෙන්න පුළුවන් කමක් ලැබෙනවා. ඒක අපේ භාග්‍යවතුන් වහන්සේ අපි හැම දිනාටම බොහෝම කරුණාවෙන් කියලා දීලා තියෙන කාරණාවක්. ඇයි පින්වතුනි අනිත් පිරිස සතර අපායෙන් මිදෙන්නේ නැහැ කියලා අපට කියන්න පුළුවන්. පින්වතුනි ඒකාන්තයෙන් ස්ථීර වශයෙන් අපට කියන්න බෑ සතර අපායෙන් මිදෙලා කියලා. මොකද කෙනෙක් පින්වතුනි මරණාසන්න මොහොතේ පහළ වෙන මරණාසන්න චිත්ත වීතිය හරි සංකීර්ණ කාරණාවක්. අභිධර්මයේ විෂය ඉගෙනගත්තු බොහෝ දෙනෙක් දන්නවා මේ මරණාසන්න චිත්ත වීතිය කියලා කියන්නේ කොයි වගේ දෙයක්ද කියලා. පින්වත්නි මරණයට පත්වෙන කෙනෙක් මැරෙන්න මොහොතකට කලින් ඊළඟට යන්නේ කොහෙද කියලා තීරණය කළ ඉවරයි. ඒ චිත්ත වීතිය ගැන උගන්වන්න ගියොත් ගැඹුරු දහම් කාරණාවක් මේ වෙලාවේ කියලා දෙන්න වෙනවා. එහෙම වුණොත් අද අපි පටන් ගත්තු දේශනාවට කාලය මදි වෙනවා.
නමුත් කෙනෙක් මරණයට පත් වෙලා ඊළඟ ආත්ම භාවයේ උපදිනවා කියන කාරණාව ධර්මයේ විස්තර කරලා තියෙන විදිහට පුංචි උදාහරණයකින් දක්වන්න. මොකද අද කාලේ සමහර දෙනෙක් අයගේ ළඟ තියෙනවා වැරදි මතයක්. කෙනෙක් මෙරිලා දින 7ක් මේ අවකාශයේ සැරිසරනවල උපදින තැනක් තෝරගන්න. අද බොහෝ දෙනෙක් මෙන්න මේ කාරණාව වැරදි අදහස පිළි අරගෙන කටයුතු කරනවා. එහෙම තියෙනවා නම් පින්වත්නි ඔබ හිතලා බලන්න ඒක කොයිතරම් ලාභයක්ද? දින 7ක් නෙවෙයි. අඩුම තරමේ පැය 7ක් තිබුණොත් මෙරිලා. මෙරිලා පැය 7ක් තිබුණොත් හොඳටම ප්‍රමාණවත් ඊළඟ ආත්ම භාවය තෝරගන්න. මම උදාහරණයක් කියන්න. අපි තුමු රටේ ජනාධිපතිතුමා අපිට කියනවා ලංකාවේ ඕනම තැනකින් පර්චස් 20ක වගේ ඉඩමක් පෙන්වන්න කැමති තැනකින් ඒක අරගෙන ගියක් හදලා දෙන්න. අපිට කියන්නේ ලංකාවේ ඕනම තැනකින් මේ පර්චස් 20 පෙන්වන්න කියලා. අපි කොහෙන් ওই පර්චස් 20 පෙන්නයිද? අපි මොනරාගලින් පෙන්නයිද? අපි යාපනයෙන් පෙන්නයිද? අපි නැගෙනහිරින් පෙන්නයිද? අපි ඉස්සර වෙලාම කොහෙද බලන්නේ? අපි ඉස්සර වෙලාම ඕනනම් බලයි කොළඹ. කොළඹ ඉඩමක් නැති වුණොත් ඊට ආසන්න ප්‍රදේශයකින් බලයි. ඒ වගේ පින්වතුනි හිතන්න කෙනෙක් මැරිලා දින 7ක් තියෙනවා නම් උපදින්න තැනක් තෝරගන්න. ඒකේන තෝරගනීද නිරය? ඒකේන තෝරගනීද තිරිසන් ලෝකය? ඒකේන තෝරගනීද പ്രേත ලෝකය? නෑ. එක්කෝ දිව්‍ය ආත්මයක් මනුෂ්‍ය ලෝකයක් තෝරගත්තොත් හොඳටම සැප විඳින්න පුළුවන් තැනක් තෝරගනි. පින්වතුනි මේ කාරණාව වැරදි මතයක්. දින 7කට හරි ඉන්නවනම් ඒත් කොහේ හරි තැනක උපන් තැන. പ്രേත භවයක හරි ඉන්න පුළුවන් දින 7ක් ඒත් උපන් ස්ථානයක්. උදාහරණයක් දක්වලා තියෙනවා කෙනෙක් මැරිලා ඊළඟ ආත්ම භාවය තෝරගෙන යන කාල සීමාව කොච්චර ෂණයකින් වෙනවද කියලා කියනවා නම් කිනිහිරක් උඩ මැස්සෙක් ඉන්නවා. අපේ පින්වතුන් දන්නවා කිනිහිර කියන්නේ මොකක්ද කියලා. යකඩ තලන්න ඒ යකඩය තියලා තලන තබන උපකරණයට කියනවා කිනිහිර කියලා. යකඩ කුට්ටියක් වගේ එකක් ඒක උඩ තියලා තමයි යකඩ තලන්නේ. ඒකට තියෙන කිනිහිර කියලා. ওই කිනිහිර උඩ ඉන්නව මැස්සේ. බලවත් ශක්තිවන්ත පුරුෂයෙක් කුළු ගෙඩියක් අරගෙන කිනිහිර උඩ ඉන්න මැස්සට ගහනවා. බලවත් පුරුෂයෙක් ශක්තිවන්ත පුරුෂයෙක් කුළු ගෙඩියක් අරගෙන වේගෙන් අර කිනිහිරේ උඩ ඉන්න මැස්සට ගහනවා. කුළු ගෙඩිය මැස්සගේ ඇඟේ වැදිලා මැස්සගේ ඇඟ භාගයක් විතර තැලෙනකොට මැස්ස මැරෙනවා. දැන් මේ උදාහරණයෙන් දක්වලා තියෙන්නේ කොයි තරම් අඩු කාල සීමාවක්ද තියෙන්නේ කෙනෙක් මැරිලා ඊළඟ ආත්ම භාවය තෝරගන්න.
මැස්සගේ ඇඟේ භාගයක් කුළු ගෙඩිය වැදිලා තැලෙනකොට මැස්ස මැරෙනවා. දැන් කුළු ගෙඩිය තාම ගිහිල්ලා කිනිහිරේ වැදුන්නේ නැහැ. එතන කියනවා කුළු ගෙඩිය ගිහිල්ලා කිනිහිරේ වදින්න කලින් මැස්ස වෙනත් තැනක ඉපදෙලා ඉවරයිලු. එතකොට හිතන්න කොච්චර අඩු කාල සීමාවක්ද තියෙන්නේ කෙනෙක් මැරිලා ඊළඟ ආත්ම භාවයට යන්න. ඔය පුංචි වෙලාව තුල සියලුම දේවල් තෝරගෙන කරගෙන අවසන්. කුසල් අකුසල් මතක් වෙලා උපදින තැන තීරණය වෙලා සියල්ලක්ම පින්වතුනි අර මැස්සගේ ඇඟේ කුළු ගෙඩිය භාගයක් වදිනකොට තීරණය කළ ඉවරයි. එහෙනම් ඒ තරම් අඩු කාල සීමාවක් තියෙනවා නම් මේ භවයේ මෙරිලා ඊළඟ භවයේ උපදින්න හිතලා බලන ওই වෙලාවට අපිට සිහියක් උපදීද පිනක් මතක් කරගන්න. ඒ නිසා තමයි පින්වත්නි හැම මොහොතකම කියන්නේ අප්‍රමාදීව සිහියෙන් ප්‍රඥාවෙන් කටයුතු කරන්න. කුසලයක් හැම මොහොතකම මතක් කරන්න. පිනක් හැම වෙලාවකම මෙනෙහි කරන්න. හැබැයි භාග්‍යවතුන් වහන්සේ අපට තවත් එක ගැලවීමක් උන්වහන්සේ අනුකම්පාවෙන් අපට දේශනා කරනවා. ඒ තමයි කවුරු හරි කෙනෙක් හරියට බුදුන් සරණ ගිහිලා තියෙනවා නම් ඒ බුදුන් සරණ ගියපු කෙනා සතර අපායින් මිදෙනවා ඊළඟ භවයේ. බුදුන් සරණ ගිහිලා තියෙන කෙනා සතර අපායින් මිදෙනවා. අපි බුදුන් සරණ යනවා කියලා කියන්නේ කොහොමද සරණ යන්නේ? බුදුන් සරණ යන්න නම් අපි පළමුවෙන්ම භාග්‍යවතුන් වහන්සේ කවුද කියලා අපි හඳුනා ගන්නට ඕන. අද බොහෝ දිනෙකට තියෙන ලොකුම අඩුපාඩුව තමයි ගොඩක් දිනෙක හිතාගෙන ඉන්නේ දැන් බුදුහාමුදුරුවෝ නැහැ කියලා. බොහෝ දිනෙකට හිතෙනවා දැන් බුදුහාමුදුරුවෝ නැහැ කියලා. පින්වත්නි බුදුහාමුදුරුවෝ නැත්තම් අපි නැති කෙනෙකුගේ සරණ යන්න කොහොමද? එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි කියලා කිව්වට වැඩක් නැහැ නැත්තම් නැති කෙනාගේ සරණ යන්න බෑ. එන සරණ යනම නම් ඒ කෙනා ඉන්න ඕන. එහෙනම් මේ අන්තර්කල්පයේ පහළ වෙච්ච අප කෙරෙහි අනුකම්පාවෙම සංසාරේ අපමණ දුක් විඳින්මින් පාරමිතා පුරපු භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සරණ අදටත් අපිට ලැබෙනවා. ඒ ලැබෙන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේ ජීවමාන නිසා. මොකද මෙතන මේ ජීවමානයි කියලා කියන්නේ? මෙන්න මේ කාරණාව මනා ශ්‍රද්ධාවකින් ප්‍රඥාවකින් වටහා ගන්න ඕන කරුණක්. භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි කියන එක. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ජීවමානයි කියන කාරණාව වෙන කවුරුවත් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ මේ අපට දේශනා කළා තියෙන්නේ. ඒ කොහෙදිද? දීඝනිකායේ දෙවෙනි පොතේ මහා පරිනිබ්බාන සූත්‍රයේ අන්තිම බුද්ධ වචනේ කියන කොටස යටතේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙහෙම කරුණක් කියලා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරන්ගෙන් අහනවා මෙන්න මෙහෙම. සියාකෝ පනානන්ද තුම්හාකං ඒව මස්ස අතීත සත්තුකම් පාවචන. ආනන්ද
මේ පෙළ වචනේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා නුඹට හිතේ. මේ පෙළ වචනේ දේශනා කරපු ශාස්ත්‍රුන් වහන්සේ අතීතයට ගියා කියලා නුඹට හිතේ. නකෝ පනේතං ආනන්ද ඒවන් දට්ටබ්බා. ආනන්ද එහෙම දකින්න එපා කිව්වා. මොකද ආනන්ද හාමුදුරුවෝ බුදුහාමුදුරන්ගේ ළඟ දැන් වැඩ ඉන්නවා. දැන් භාග්‍යවතුන් වහන්සේ පින්වත්නි පිරිනිවන් පානවා. ඒතර කෙනෙක් මැරුණොත් කෙනෙක් කාලක්‍රියා කළොත් අපි ඒ කෙනා සලකන්නේ ඉන්න කෙනෙක් හැටියටද නැති කෙනෙක් හැටියටද? කෙනෙක් මැරුණොත් අපි ඒ කෙනාව සලකන්නේ නැති කෙනෙක් හැටියට. එතකොට ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේව සලකන්නේ කොහොම කෙනෙක් හැටියටද? නැති කෙනෙක් හැටියට. ඒකයි ආනන්ද හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ කියන්නේ ආනන්ද නුඹට හිතේ නත්තිනෝ සත්තා දැන් ශාස්ත්‍රුන් වහන්සේ නෑ. භාග්‍යවතුන් වහන්සේ කියනවා නකෝ පනේතං ආනන්ද ඒවං දට්ටබ්බා. ආනන්ද ඒ කාරණාව එහෙම හිතන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ ජීවමානයි. කොහොමද ජීවමාන වෙන්නේ? අපි කරන දේවල් මම දකින්නේ මොනවද? මම කතා කරන්නේ මොනවද? මම අහන්නේ මොනවද? මම හිතන්නේ මොනවද? මම කරන දෙයක් හරියටම පේන්නේ ඉන්න කෙනෙකුටද නැති කෙනෙකුටද? ඉන්න කෙනෙකුට. ඉන්න කෙනෙකුට තමයි මම කරන හැම දෙයක්ම පේන්නේ. නැති කෙනෙකුට පේන්නේ. පින්වත්නි අද මේ ධර්ම දේශනාව මෙතන පවත්වනවා. මේ සද්ධර්ම දේශනාව මේ වෙලාවේ පවත්වනකොට ඒ ධර්ම දේශනාව මෙහෙම පවත්වනවා කියලා කවුරු හරි දැකලා තියෙනවනම් ඒ කෙනා ඉන්න කෙනෙක්ද නැති කෙනෙක්ද? ඒ කෙනා ඉන්න කෙනෙක් වෙන්න ඕන. අඩුම තරමේ මෙතනවත් නැති කෙනෙක් මෙතනවත් නැති කෙනෙකුට ඒක දකින්න බෑ. පින්වත්නි බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ කවුද? භාග්‍යවතුන් වහන්සේ කියලා කියන්නේ ඔබෙත් මගෙත් සෑම සිතුවිල්ලක් පාසාම දැකපු ශාස්ත්‍රුන් වහන්සේ නම. ඒ කාරණාව අංගුත්තර නිකායේ කාලකාරාම කියලා සූත්‍රයක සහ ලෝක කියන සූත්‍ර දෙකේම භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යංච භික්කවේ මහණෙනි මේ ලෝකේ යම් සත්වයේ දිට්ඨං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියසිතං අනුවිචරිතං මනසා තස්මා තථාගතෝති උච්චති. යම් කිසි කෙනෙක් ඇසෙන් ගන්න, කනෙන් අහන, නාසයෙන් දිවෙන් ශරීරයෙන් ගන්න, සිතෙන් පරීක්ෂණය කරන යම් අරමුණක් වේනම් ඒ සියලු අරමුණු භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි. පින්වත්නි අපි භාග්‍යවතුන් වහන්සේ ඒ සියලුම අරමුණු භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි. අපේ භාග්‍යවතුන් වහන්සේ ජීවමානයි. ජීවමාන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ කොහොමද? මම කරන හැම දෙයක්ම භාග්‍යවතුන් වහන්සේ දැකලා ඉවරයි. අද මේ ධර්ම දේශනාව මෙහෙම පවත්වනවා. මේ දේශනාව මේ විදිහට ගලාගෙන යනවා. මේ දේශනාවේ මෙන්න මේ වගේ කරුණු ගොනු වෙනවා.
මේ දේශනාව මෙහිම ශ්‍රවණය කරනවා. මේ වගේ පිරිසක් අවබෝධ කරගන්නවා. ඒ සෑම කාරණාවක් මේ පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දැකලා ඉවරයි. අපි තවත් උදාහරණයක් ගමු. ධර්ම දේශනාවට කලින් භාග්‍යවතුන් වහන්සේට අපි හැමදෙනාම අත ගහලා මල් වට්ටියක් පූජා කළා. මේ මල් වට්ටිය භාග්‍යවතුන් වහන්සේට පූජා කරනකොට මේ මල් වට්ටිය පූජා කරන කෙනාට භාග්‍යවතුන් වහන්සේට මල් පූජාවකින් ලබන ආනිසංස ලැබෙනවා. සාමාන්‍යයෙන් පින්වත්නි යමක් කෙනෙකුට පූජා කරලා පිනක් ලබන්න නම් ඒ ලබන කෙනා ඒ පූජාවට අත තියලා බාර ගන්න ඕන. ඒ කියන්නේ අපි කියන්නේ අත්පසේ දෙනවා කියලා. අත තියලා බාර ගන්න ඕන. හාමුදුරු නමකට පිරිකරක් පූජා කරා උන්වහන්සේගේ අතට දෙන්න ඕන. එහෙම නැත්නම් අඩුම තරමේ උන්වහන්සේට මේසයක් උඩින් තියෙනවා නම් ඒ මේසේ උන්වහන්සේ අත තියාගෙන හරි ඉන්න ඕන. නැත්තම් ඒ පූජාවෙන් පින් සිද්ධ වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේටත් පින්වත්නි මල් වට්ටියක් පූජා කරනකොට භාග්‍යවතුන් වහන්සේ ඒ මල් වට්ටිය අත තියලා බාර ගන්නට ඕන. කොහොමද පින්වත්නි භාග්‍යවතුන් වහන්සේ අපේ මේ මල් වට්ටිය අත තියලා බාරගත්තේ? අද භාග්‍යවතුන් වහන්සේට මල් පූජාවක් කළා. ඒ මල් පූජාව කරපු ඒ මොහොතේ භාග්‍යවතුන් වහන්සේ මල් වට්ටියට අත තියලා බාරගත්තා. කොහොමද? මීට අවුරුදු 2500 ගණනකට කලින් භාග්‍යවතුන් වහන්සේ මේ ලෝකේ වැඩ ඉන්නකොට උන්වහන්සේ දැක්කා අනාගතයේ දවසක මෙන්න මෙහෙම ධර්මදේශනාවක් මේ වගේ තැනක පවත්වනවා. ඊට කලින් මා උදෙසා මෙහෙම කෙනෙක් මල් වට්ටියක් පූජා කරනවා. ඒ කෙනාට අනුග්‍රහයක් වීම පිණිස මම ඒ මල් පූජාව බාර ගන්නවා කියලා අපේ භාග්‍යවතුන් වහන්සේ මේ මල් බඳුනට අත තියලා බාරගෙන ඉවරයි. අන්න ඒ නිසා මල් පූජාවෙන් ලබන පින අනුමෝදන් වෙච්ච හැම දිනාටම ලැබෙනවා. අපි භාග්‍යවතුන් වහන්සේට බුද්ධ පූජාවක් පූජා කරන්නත් ඕන ওই චේතනාවේ. අපි මේ කාරණාවල් බෞද්ධ රූපවාහිනියෙම බොහෝ ධර්ම දේශනාවන් වලදී කියලා තියෙනවා. නමුත් මං හිතනවා නැවත නැවත මතක් කරන එකත් වටිනවා. කියපු කරුණක් වුණත් නැවත නැවත මතක් කරන එකත් වටිනවා. භාග්‍යවතුන් වහන්සේ අපි කරන හැම දෙයක්ම දැකලා තියෙනවා නම් එහෙමනම් පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් කරන හැම දෙයක්ම අපි උන්වහන්සේ වැඩ ඉන්නවා කියන සිතුවිල්ලෙන් අපි කරන්නට ඕන. ඒ කාර්යය අපේ අතින් ඉටු වෙනවා. නමුත් බොහෝ අඩුපාඩුකම් සහිතව. අපි භාග්‍යවතුන් වහන්සේ වඳිනවා. අපි භාග්‍යවතුන් වහන්සේට පුදු පූජා පවත්වනවා. නමුත් බොහෝ දිනකට ඒ භාග්‍යවතුන් වහන්සේට යමක් කරාට ඒ පිළිබඳව තියෙන බොහොම අඩු අවබෝධයක්. අපි කරන හැම දෙයක් තුළම අවබෝධයක් තියෙන්නට ඕන. අපි කොහොමද භාග්‍යවතුන් වහන්සේගේ කුටියකට ඇතුල් වෙන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයකට අපි කොහොමද ඇතුල් වෙන්නේ? මේ හැම කරුණක්ම අපේ ධර්මයේ බොහෝම පැහැදිලිව විස්තර කරලා දේශනා කරලා තියෙනවා. ඒක අපිට උගන්වන්න ඕන නිසාම ඒ කාර්යය ආනන්ද මහ තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවෙන් පස්සේදී කළා. අද අපිට පින්වත්නි බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න තැනකට යනකොට හිතෙනවද බුදුහාමුදුරු මේ කුටිය ඇතුලේ වැඩ ඉන්නවා කියලා? හිතෙන්නේ නැහැ. බොහෝ දිනකට හිතෙන්නේ නැහැ. අපට හිතුණු වෙලාවට දොර ඇරගෙන ඇතුල් වෙනවා. අපි විහාරයේ අපට ඕන විදියට ඒ අත මේ අත හැරි හැරි කතා බහ කරමින් හැසිරෙනවා.
අධික ශබ්දයෙන් කතා කරනවා. අපි භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න බුදු කුටියක හැසිරෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ කුටිය ඇතුලේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් නෙමෙයි. අපට හිතෙන්නේ බුදුහාමුදුරුවෝ නෑ මේ පිළිමයක් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ නෑ මේ ධාතුන් වහන්සේ නමක් වැඩ ඉන්නේ. අපි හැසිරෙන්නේ කෙනෙක් නැති විදියට. නමුත් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ස්ථානයක අපි හැසිරෙන්නු කොහොමද? භාග්‍යතුන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන්. ඒක අපට ආනන්ද මහරහතන් වහන්සේ පුරුදු කළා. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය අට කතාවේ කියනවා අපි ආනන්ද හාමුදුරු බුදුහාමුදුරු පිරිනිවන් පෑවෙන් පස්සේදී සති 3ක් ඒ බුද්ධ පරිනිර්වාණයෙන් කළ යුතු වත්පිළිවෙත් සියල්ලක්ම කරලා ධාතු පූජාවත් අවසන් වුණෙන් පස්සේදී කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ උපවත්තන සල්ලුයනේ ඉඳලා ආනන්ද හාමුදුරුවෝ පාගමනින් ජේතවනාරාමයට වඩිනවා. එදා ජේතවනාරාමේ ඉඳලා උපවත්තන සල්ලුයනට ආනන්ද හාමුදුරුවෝ ගියේ භාග්‍යතුන් වහන්සේගේ පාත්‍ර සිවුරු දරාගෙන භාග්‍යතුන් වහන්සේගේ පසුපසින්. දැන් ආනන්ද හාමුදුරුවෝ කුසිනාරා නුවර ඉඳලා ජේතවනාරාමයට ආවේ කොහොමද? ඒ ජේතවනාරාමයටත් ආවේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍ර සිවුරු අතින් අරගෙන හරියට මගේ ඉදිරි පිටින් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ පසුපසින් මම වඩිනවා කියන සංඥාවෙනුයි ආනන්ද හාමුදුරුවෝ එදා කුසිනාරාවේ ඉඳලා ජේතවනාරාමයට වැඩම කළේ. එහෙම වැඩම කරලා වෙනද කරපු බුද්ධෝපස්ථානයේ කිසිදු අඩුවක් නොකර ආනන්ද හාමුදුරුවෝ එතෙන් පටන් පිරිනුවන් පාන තාක්කල් කළා. කොහොමද කළා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න බුදු කුටියට ගිහිල්ලා බුදු කුටිය ළඟට ගිහිල්ලා දස බලේන වසිතං ගන්ධ කුටින් වන්දිත්වා භාග්‍යතුන් වහන්සේගේ දොර හිතුමනාපට ගිහිල්ලා ඇරලා නැහැ. අපි සමහර වෙලාවට හිතලා බලන්න ගරු කටයුතු කෙනෙකුගේ කාමරයකට ඇතුල් වෙනකොට අපි කොහොමද ඇතුල් වෙන්නේ? අපි කාර්යාලයකට ගියපු වෙලාවට කාර්යාලේ ප්‍රධානියාගේ කාමරයට ඇතුල් වෙනවා. අපි එකපාරටම දොර ඇරගෙන යනවද? නෑ. අපි පාසලේ විදුහල්පතිතුමාගේ කාමරයට ඇතුල් වෙනවා. ඒ කාර්යාලයට යනකොට අපි හිතු මනාපට යනවද? නෑ. දොර ළඟට ගිහිල්ලා තට්ටු කරලා සංඥාවක් දක්වනවා අපි ඇතුළට එන්නද කියලා. ඒක තමයි සාමාන්‍යයෙන් විනය ගරුක පුද්ගලයෙක් ගරු කටයුතු කෙනෙකුගේ කාමරයකට යම් ස්ථානයකට ඇතුල් වෙන ක්‍රමය. ඒක තමයි ආචාර ගෝචර සම්පන්න බව කියන්නේ. නමුත් අපි කොහොමද බුදුහාමුදුරන්ගේ කුටියට ඇතුල් වෙන්නේ? බුදුහාමුදුරුවෝ කියන්නේ ගරු කරන කෙනෙක් නෙමෙයිද? ගරු කරන පුද්ගලයන් අතරින් අතිශයින්ම ගරු කළ යුතු පුද්ගලයෙක් තමයි භාග්‍යවතුන් වහන්සේ කියන්නේ. ආනන්ද හාමුදුරුවෝ භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටිය ළඟට ගිහිල්ලා දොර ළඟ ඉඳගෙන වැඳගෙන කියනවා ස්වාමීනි මට ඔබ වහන්සේ වැඩ ඉන්න කුටියට එන්න අවසරයි. එහෙම ඇතුළට ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේගේ ගන්ධ කුටියේ සියලුම පරවෙච්ච මල් පැන් බඳුන් සියල්ලක්ම ඉවත් කරනවා. ඇඳන් පුටු ආදී සියල්ලක්ම ගසලා අලුත් මල් තැන්පත් කරලා අලුත් සුවඳින් සුවඳවත් කරලා ඇඳන් පුටු ආදී තබන යුතු සියලු තැන්වල තබලා කාලයේ හැම වෙලාවකම මතක් කරලා තියෙනවා. මොකද ආනන්ද හාමුදුරුවෝ උදේට 9 වතාවයි රාත්‍රියට 9 වතාවයි කියන 18 වතාවක් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කුටියට යනවා.
ඒ හැම වෙලාවකම ගිහිලා මොනවා හරි කාරණාවක් මතක් කරනවා. දැන් බුදුහාමුදුරු පිරිනිවන් පෑවෙන් පස්සේදී බුදුහාමුදුරන්ට මෝදෝවණය කරන පැන් පූජා කළා කියනවා ස්වාමීනි දැන් මේ මෝදෝවන කරන කාලයයි. භාග්‍යතුන් වහන්සේට දානීය පූජා කරලා කියනවා ස්වාමීනි දැන් මේ දන්වල දෙන කාලයයි. භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන වෙලාවට කියනවා ස්වාමීනි මේ භික්ෂුන් වහන්සේලාට ධර්ම දේශනා කරන වෙලාවයි. භික්ෂුන් වහන්සේලාට අවවාද දෙන වෙලාවයි. භාග්‍යතුන් වහන්සේට නියමිත කාලයේදී ගිහිල්ලා ඒ කාරණාවල් එකින් එක මතක් කරලා තියෙනවා. පින්වත්නි ජීවමාන සංඥාව හිතේ තබාගෙන කෙනෙක් බුදුන් සරණ යනවා නම් ඔන්න ඔය කියන්නා වූ කරුණු ඒ කෙනා පුරුදු පුහුණු කරගත යුතුයි. අපිත් බුදුන් සරණ යනවා නම් ඔන්න ඔය මට්ටමට අපේ හිත දියුණු කරලා තියෙන්න ඕන. අන්න ඒ කෙනාට තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. මම මේ මෑත දවසක මහා පුණ්‍යවන්තයෙකුගේ නිවසකට වැඩම කළා. අතිශයින්ම මහා පුණ්‍යවන්තයෙක්. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදු කුටියක් හදලා බුද්ධෝපස්ථානයක් කරනවා. සැබෑවටම දැනුනේ ඒ ගෙදර සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇත්තටම වැඩ ඉන්නවා වගේ කියලා. හරිම ආසයි බුද්ධෝපස්ථානය කරන බලාගෙන ඉන්න. හදවතේ බුද්ධාලම්බන ප්‍රීතිය, හදවතේ බුද්ධානුස්සතිය ඒ මහත්මයක් කරන පූජාවල් දිහා බලාගෙන ඉන්නකොට අපේ හිතේ ඇති වුණා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කුටියට යන්නේ දොර ළඟට ගිහලා අවසර අරගෙන. ඒ කාමරය ඇතුලේ භාග්‍යතුන් වහන්සේගේ බුදු කුටිය ඇතුලේ භාග්‍යතුන් වහන්සේට කළ යුතු සෑම උපස්ථානයක්ම සකස් කරලා තියෙන්නේ. මුලින්ම කරන්නේ කුටිය ඇතුළට ගිහිල්ලා පළමුවෙන්ම භාග්‍යතුන් වහන්සේට වැඳලා අවසරයක් ගන්නවා. ස්වාමීනි මම ඔබ වහන්සේගේ කුටිය පිරිසුදු කරනවා. හැබැයි පිරිසුදු කරනවා කියලා අපි වගේ නිකන් කොස්සක් අරන් අතු ගන්නෑ. අතු ගන්න කොස්ස තබන විදියත් බුද්ධානුස්සතිය වැඩෙන විදියට තබන්නේ. අපි සාමාන්‍යයෙන් කරන්නේ කොස්සක් අරගෙන කොස්සේ මිට අනිත් පැත්තට තල්ලු කරලා ගන්න එකනේ. නමුත් එහෙම නෑ. කොස්ස අරගෙන බුදුරජාණන් වහන්සේගේ පැත්තට කොසු මිටවත් ඒ කොසු තියෙන පැත්තවත් හැරෙන්නේ නැති විදිහට තමයි අතු ගන්නෙ. එහෙම අතු ගාලා සුවඳ වර්ගයක් අරගෙන සුවඳ කොළොන් වර්ගයක් අරගෙන ඒ සුවඳ කොළොන් වර්ගයෙන් මුළු පොළොවම පින්වතුනි අතු ගන්නවා. මුළු පොළොවම සුවඳ කොළොන් වර්ගයකින් පිරිසුදු කරනවා. හරීම සුවඳයි. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සුවඳ පූජාවක් කරනවා. ඒ සුවඳ පූජාව ගත්තොත් පින්වතුනි සුවඳ පූජාවත් වෙනම පූජාවක්. බුදුරජාණන් වහන්සේගේ පාද මූලයට එක සුවඳ වර්ගයක්. භාග්‍යවතුන් වහන්සේගේ හිසේ ඉඳලා පහළට දක්වා තවත් සුවඳ වර්ගයක්. භාග්‍යවතුන් වහන්සේගේ අට දිසාවට තවත් සුවඳ වර්ගයක්. ඊළඟට තවත් සුවඳ වර්ගයක් අරගෙන සියලු සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට පූජා කරනවා. තවත් සුවඳ වර්ගයක් අරගෙන පින්වත්නි සියලු 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා මේ කුටියේ වැඩ ඉන්නවා කියන සංඥාවෙන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාටත් පූජා කරනවා. එහෙම පූජා කරලා පින්වත්නි බුදුරජාණන් වහන්සේ
කොටිය ඇතුලේ යම්කිසි තැනක ඇවිදිනවා කියලා හිතන්න. දැන් ඒ පුණ්‍යවන්තයා හිතන විදිය බුදුහාමුදුරු මේ තැන්වල ඇවිදිනවා. ඒ තැන්වල ඇවිදිද්දි මෙන්න මේ තැන අල්ලයි. මේ තැන භාග්‍යතුන් වහන්සේ ස්පර්ශ කරයි. මේ තැන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පතුල ගැටේ. එහෙම හිතන හැම තැනකම පින්වතුනි සුවඳ වර්ගයකින් සුවඳවත් කරලා තියෙන්නේ. හැබැයි එක සුවඳ වර්ගයක් ගත්තොත් මං හිතන්නේ එතන තිබිච්ච අඩුම සුවඳ වර්ගයේ වටිනාකමකොත් 11000ක් විතර වෙනවා. අනිත් සුවඳ වර්ග ගත්තොත් සුවඳ වර්ගම විතර පින්වතුනි 6ක් විතර පූජා කරනවා. ඒ වර්ග 6ම එකක් ගත්තොත් 11000ක් 15000ක් 20000ක් සමහර සුවඳ වර්ග තිබුණා එකක් 26000ක් වටිනවා. එහෙනම් බලන්නකෝ මොන තරම් බුද්ධ සංඥාවක් තියෙනවද කියලා. ඒ බුද්ධ සංඥාව ගැනම මට හිතුණා වෙනම දේශනාවක් පවත්වන්න හොඳයි කියලා. ඒ බුදුහාමුදුරන්ට කරන පූජාව දිහා දැක්කම මට හිතුණා ඒක වෙනම දවසක මෙහෙම දේශනාවකදී විස්තර කරන්න වටිනවා කියලා. ඒ තරම් පුදුමාකාර බුද්ධ සංඥාවක් ඒ මහ පුණ්‍යවන්තයාගේ හිතේ තිබුණේ. දැක්කමත් අපට හිතුණා අනේ අපිත් තාම බුදුන් සරණ ගිහිල්ලාද කියලා. ඒ බුද්ධෝපස්ථානේ දැක්කම මට හිතුණේ. නමුත් ඒකක්වත් අපේ ධර්මයෙන් පිට ගිහිල්ලා නැහැ. අපේ ධර්මයේ භාග්‍යවතුන් වහන්සේ වදාළ කරුණුම තමයි කරන්නේ. හැබැයි උසස් බව වැඩි. එතකොට හිතන්න සුවඳ පූජාව ඔච්චර වටිනවනේ. ආහාර පූජාව කොහොමද ඇත්ත? මල් පූජාව කොටිය කොච්චර අලංකාරයෙන් සකස් කරලා ඇද්ද? හිතලා බලන්න බුද්ධ සංඥාව කියන්නේ ආන්න එකටයි. හැම කෙනෙකුට මේ තරම් සුවඳ වර්ග පූජා කරන්න බෑ. නමුත් Tamanට පුළුවන් උපරිම මට්ටමේ ඉහළ දෙයක් පූජා කරනවා නම් තමයි වටින්නේ. මොකද අපි අද පූජා කරන සුවඳ හඳුන් කූර ගත්තත් පින්වත්නි ඇත්තටම හඳුන් කූර නෙවෙයි. හඳුන් කූර කියලා කියන්නේ හඳුන් ගහේ අරටුවෙන් ගන්න කූරට. නමුත් අද අපි ගන්න හඳුන් කූර සකස් කරන විදිය ඔබ දන්නවා. නමුත් ඒකේ පූජා කරා කියලා පවක් වෙන්නේ නෑ. නමුත් පින දානපති ගණයට වැටෙන්නේ. පිනක් වෙනවා. නමුත් ඒ පින දානපති වෙන්නේ. ඒකයි මම කලින් සඳහන් කරේ මේ බුදුන් සරණ යනවා කියන එක නම් එක දේශනාවකින් අවසන් කරන්න පුළුවන් මාතෘකාවකුත් නෙමෙයි. නමුත් කාලේ තිබෙන ප්‍රමාණයට යම් මට්ටමකට මේ බුද්ධ සංඥාව පිළිබඳව කරුණු කාරණාවල් කිහිපයක් මම සඳහන් කළේ. ඔබටත් එහෙම බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නවා කියන සංඥාව හිතේ තියාගන්න. එතකොට ඔබේ බුද්ධ සංඥාව ටික ටික හිත දියුණු කරන්න පුළුවන්. මෙහෙම බුදුහාමුදුරන්ට හොඳයි, මෙහෙම හොඳයි, මෙහෙම කැපයි, මෙහෙම මල් පූජාව කැපයි. එහෙම දියුණු කරගන්න පුළුවන්. එහෙමනම් එසේ ලැබිච්ච දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයේ ඔබේ හිත තුළ බුද්ධ සංඥාව දියුණු කරගන්නත් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ජීවමාන සංඥාවෙන් බුදුන් සරණ යන්නත් මේ ධර්ම ශ්‍රවණය කරපු ඔබ හැම දිනාටම හැකියාව ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා ප්‍රාර්ථනා කරනවා. අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට මුළු මහත් ලෝකයාටම දේශනා කරවන්නට දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ එල්පිටිය ගොළුවා මුල්ල පදිංචි OKD ගාමිණී නිශ්ශංක මහත්මයාත් මාලනී කහවේ විතාරණ මහත්මියත් එවැගේම තනුජා ශර්මාල් දිල්හානි ජයන්ත තිලිනි උදය උපුල් සෞම්‍යා කියන මෙන්න මේ දූ දරුවන් පිරිසත් එකට එකතු වෙලයි අද මේ දේශනාවේ දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ. බලාපොරොත්තු වෙනවා මිය පරලෝකීය ඇලිස් නානායක්කාර
OKD බේබිසිඤ්ඤෝ, ජොස්ලින් නෝනා බ්‍රාහ්මණ, සිරිසේන කහවේ විතාරණ, පද්මිනී කහවේ විතාරණ, ලයනල් පෙරේරා, හේමා පෙරේරා, කරුණාදාස රණවක, ජයසේකර දම්පතීන්, සෝමදාස අල්විස් කියන මෙන්න මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කරන්නට. එමනම් අද දවසේ මුළු මහත් ලෝකයාටම ධර්මය ශ්‍රවණය කරන්නට මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරමින් ධර්ම ශ්‍රවණය කරන්නට අවස්ථාව උදා කරලා දීලා ධර්ම දාණයෙන් රැස් කරගත්තා වූ සීලම පින් මේ මිය පරලෝකීය ඥාතින්ට පින් අනුමෝදන් වේවා. නම් සදහන් කළ නොකළ සංසාරේ පින් බලාපොරොත්තු වෙන සියලු මීගේ ඥාතීන් පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම භවගාමී ජීවිතයන් සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවායි සාදු කියා මේ වෙලාවේදී පින් අනුමෝදන් කරමු. ඒ වගේම 2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටින සරිනි, චිරණි, සෙත්මි කියන මේ දියණිවරුන්ටත් ඒ වගේම මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින උවිඳු දරුවා ඇතුළු ඒ සියලුම දරුවන්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එහෙමනම් ඒ ආදරණීය දරුවන්ගේ උසස් පෙළ විභාගයෙන් පෙනී සිටින දියණිවරුන්ටත් ඒ වගේම සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවාටත් ඒ විභාගයන් වලින් විශේෂ සාමාර්ථ ලැබේවා. උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථකමත් කරගෙන සරසවි වරම් ලබාගෙන තමන්ගේ ජීවිතයේ අරමුණු බලාපොරොත්තු ප්‍රාර්ථනාවල් සිතන පතන ආකාරයට මිටු කරගෙන යන්නට ඒ සදහායන බාධාවල් තොර කරගන්නට මේ රැස් කරගත්තා වූ ධර්ම දානයේ කුසල කර්මීය ජීවිතයට ආශිර්වාදයක් වේවා. සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවාටද සාමාන්‍ය පෙළ විභාගයෙන් විශේෂ සාමාර්ථ ලබාගෙන උසස් අධ්‍යාපනයන් හදාරා සරසවිවරම් ලබාගෙන තමන්ගේ අනාගත ජීවිතය යහපත් කර ගන්නටද ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ සාදු කියා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අගෝස්තු 7 වන දින ජන්මදිනයේ සැමරූ නේමින්දි දියණියටත් ඒ වගේම ධර්ම ශ්‍රවණය සඳහා පැමිණි හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අසනීප තත්ත්වයෙන් පසුවන කරුණාවතී රණවක මෑණියන්ටත් සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ හැම දිනාටම මේ සියලු කුසල් අනුමෝදන් වේවා. නිදුක් භව නිරෝගී භව සැලසේවා. දීර්ඝායුෂයේ සැලසේවා. හැම දිනාගේම සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් ඒකාන්තෙම ඉෂ්ට වේවා. අවසානයේදී ඔබ අප හැම දිනාටම කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා. මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා. අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටහා චුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටහා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං. සාදු සාදු සාදු. එම ධර්ම දේශනාව සිදු කළ කුසල බලයෙන් පූජ්‍යපාද මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේ අමා මහ නිවනින් සැනසෙන්නට හැකියාව ලැබේවායි අපි සාදු නාදදී ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු. එසේනම් මේ ආරාධනය මෙම ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයේ ලබාගත් පිරිසට ගෞරවනීය ස්වාමින් වහන්සේට පරිස්කාර පූජා කිරීම සඳහා ඒ අතර වාරයේදී අපි
ගෞරවනීය ස්වාමින් වහන්සේ වන්දනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. කුසල් සම්පත්